ජුවමාන දෙවියන් වහන්සේට ප්‍රසංසා වේවා. මක්නිසාද උන්වහන්සේ නිරතුරුව ඔබ හා මා සමග සිටිනවා. මා අද දවසේ ඔබට කතා කරන්නට කල්පනා කරනු ලැබුවා මාගේ දෙවියන් වහන්සේ ගැන. මේ කාරණය දෙස අපි බැලුවහම ඔබ හිතන්න පුළුවන් මෙය අමුතුවෙන් කිය යුතු දෙයක්ද කියලා. සැබවින්ම මේ මාගේ දෙවියන් වහන්සේ කියන මාතෘකාව තුළ මා ඔබට දෙවියන් වහන්සේගේ වචනයෙන් යම් කාරණා කීපයක් මේ මාසේ පළමු ඉරුදින ඔබ සමග බෙදා ගන්නට මා කැමැත්තෙන් සිටිනවා. අපි දන්න දෙයක් තමයි මේ මාසේ පළමු ඉරුදින ස්වාමි යේසුස් වහන්සේගේ කුරුස පත්වීම අප සිහිපත් කරනවා. අපි රාත්‍රී භෝජනය එක පවුලක් ලෙස අපි අරගනු ලබනවා. එවැනි අවස්ථාවකට ඔබට එළඹෙන්න නොහැකි වුණා. මේ දේශනාවේ ආරම්භයේදීම මා ඔබට කියනවා ඔබ නිවසේ සිට ඔබගේ දෙවියන් වහන්සේ කරගෙන තිබෙනවා නම් එනම් මගේ දෙවියන් වහන්සේ කරගෙන තිබෙනවා නම් ඔබට පුළුවන් පවුලක් ලෙස ඔබේ නිවසේ සිට ඒ මහත් රාත්‍රී භෝජනයට සහභාගිකම් දරන්නට. මා ඔබට විශේෂයෙන්ම කතා කරන්න යන්නේ මගේ කියන වචනය තමාට පමණක් අයිතිය ගැන ප්‍රකාශ කරනු ලබනවා. මගේ කියන වචනය වෙන කාටවත් නොව තමන්ට පමණක් අයිතිය කියන කාරණාව කතා කරනු ලබනවා. අපි මේ පොළොව තුල මගේ කරගන්න බොහෝ දෑ තිබෙනවා. තමුන්ගේ කරගන්න, මගේ කරගන්න. ඒවෙන් අපි කාරණා කීපයක් අපි බැලුවම දීපොළ, ධනය, ඒ වගේම තවත් බොහෝ කාරණාවක් තිබෙනවා. දැන් මේ හැම එකින් එක කාරණා කතා කරන්නට කාලයක් මාව අරගන්නේ නැහැ. නමුත් ඔබ දන්න ඔබේ කරගන්න බොහෝ දේවල්, තමුන්ගේ කරගන්න බොහෝ දේවල් ඔබ උත්සාහයක යෙදෙනවා. ඒ වගේම මේ සියල්ල එසේ තිබේදී ඉතා අලංකාරමත් වූ කාරණාවක් තිබෙනවා. එනම් දාවිත් නම් ඉන්දේරා වසර 40ක පමණ කාලයක් ඊශ්‍රායල් දේශය පාලනය කරා. ඔවුන්ඩේරික් ඔහුගේ ලිව්වා වූ ගීතිකාවන් රාශියක් අතරින් මේ ගීතාවලියේ 62 1 සහ 2 සහ බොහෝ ගීතිකාවන් තිබෙනවා මේ මගේ දෙවියන් වහන්සේ කියන කාරණාව. දැන් ඔබ මේ ගීතාවලියේ 62 1 2 මා අද දවසේ කියවන අතර මං හිතන්නේ 12 වතාවක් පමණ තිබෙනවා මගේ කියන වචනය මේකට ඇතුළත් කරලා. මගේ ආත්මය දෙවියන් වහන්සේ කෙරෙහි පමණක් බලා සිටී. මාගේ ගැලවීම පැමිණෙන්නේ උන්වහන්සේගෙන්ය. මාගේ පර්වතයත් මාගේ ගැලවීමත් උන්වහන්සේ පමණක්ය. උන්වහන්සේ මාගේ බලකොටුවයි. මම බොහෝ සෙයින් නොසෙල්වන්නෙමි. තා බොහෝ කාරණාවන් තිබෙද්දී මේ කාරණාව විතරක් මම වචනයෙන් උපුටා ගනු ලැබුවා ගීතාවලියේ. අද මිනිස්සු බොහෝ දේවල් මගේ කරගන්න උත්සාහ කරනු ලබනවා. ලෝකයේ තිබෙන දේවල්. හැබැයි ඔබ දන්නවද දාවිත් ඔව් ඉහළම තැනකට ගියත්, රජකම් කරන්නට ගියත් ඔහු මගේ කරගත්තේ එකම එක දෙයයි. ඒ තමයි ජීවමාන දෙවියන් වහන්සේ. එතුමා ලිව්වා බොහෝ ගීතිකාවන් අතරද මේ මගේ වචනය කියන කාරණාව ගැබ්බෙලා තිබෙනවා. ඒ වගේම ඒ කාරණාවන් දිහා අපි බැලුවාම අපිට බොහෝ කාරණාවන් ඉගෙන ගන්නටත් අපිට පුළුවන්කම තිබෙනවා. මම ඔබට කියන්න කැමති
එනම් ඔබ මගේ දෙවියන් වහන්සේ කරගන්ට ඔබ කුමක් කරලා තිබෙනවද? ඒ සඳහා ඔබ කර තිබෙන කැපවීම කුමක්ද? අඩුම වශයෙන් නොමිලේ ලැබෙනකම් නොසිට ඔබේ මුදල් වැය කර මගේ කියා බයිබලයක් හෝ ඔබ මිලට අරගෙන තිබෙනවද? මුදලක් වැය කර දෙවියන් වහන්සේගේ වචනේ ඉගෙන ගන්නට අවශ්‍යයි කියලා කිතුණු පොතක් හෝ ගීතිකා තැටියක් අහන්ට ඔබ මිලට අරන් තිබෙනවද? අද බොහෝ අය බලන් සිටින්නේ ඒක නිකන් ලැබෙනකම්. හැබැයි මගේ දෙවියන් වහන්සේ දැනගන්ට බොහෝ අය කැමැත්තෙන් ආසාවෙන් සිටියට ඔවුන් මගේ කරගන්නේ නැහැ. හැබැයි මගේ කරගත්තාම ජීවිතේ වෙනස් වෙන්න පටන් අරගනු ලබනවා. ජීවිතේ අලුත් වෙන්න පටන් ගන්නවා. නමුත් අපි දකිනවා මේ දාවිද්ගේ ජීවිතේ බොහෝ කාරණාවන් තිබුණා. ඔහුගේ ජීවිතේ වෙනස් වූ පුද්ගලයෙක්ව සිටියා. දාවිද්ගේ අඹ යාළුවෙක් ලෙස සිටිය කෙනා තමයි අපි දකිනවා දේවවචනයේ කියවන විට යොනතාන් ගැන. අපිට සාමුවෙල් පොතේ අපිට ඒ ගැන හමු වෙනවා. ඒ සවුල්ගේ වංශේ සියල්ල නැති වුණාට පස්සේ ඔහුගේ අඹ යාළුවා යොනතාන් වෙනුවෙන් දාවිද් රජකම් කරන කාලයේදී මගේ යාළුවා නැති වුණා කියලා ඔහු වෙනුවෙන් සෝන්කොත් හදන්න, ස්මාරක හදන්න, එහෙම නැත්නම් සමරු පාලක ගොඩනගන්න මේකක්වත් දාවිද් කරන්නට ගියේ නැහැ. ඊට අලංකාරමත් කාරණාවක් දාවිද් කියනවා. මේක තිබෙන්නේ 2 සාමුවෙල් 9:3. ඒ යොනතාන්ගේ පුත්‍රයා මෙපිබෝසත්ට කතා කිරීමක් ගැන කතා කරනවා. ඒකේ කතා කරනු ලබනවා දාවිද් මගේ දෙවියන් වහන්සේ නිසා සවුල්ගේ වංශේ ඉතුරු වෙලා සිටිනවා නම් මම ඌට අනුකම්පා කරනවා. මගේ දෙවියන් වහන්සේ නිසා මම ඌට කරුණාව පෙන්වනවා කියලා දාවිද් කියනවා. ඔබ තුල යම් කරුණාවක් දයාවක් නික්ම වෙනවා නම් ඒ ඔබේ ජානවලින් නික්මුණා වූ දෙයක්, එහෙම නැත්නම් ඔබේ පරම්පරාවෙන් නික්මුණු දෙයක් නොවේ. ඒක දෙවියන් වහන්සේ තුල නික්මුණා වූ දෙයක්. සමහරට අපි ඒ ගැන උඩඟු වෙනවා. ඔව් මම තමයි කරේ. නෑ ඔබ නෙවෙයි. ඔබ තුල සිටින දෙවියන් වහන්සේ. මේ දෙවියන් වහන්සේ මගේ කරගත්තාම ජීවිතේ බොහෝ කාරණාවන් මම ඔබට කලින් කිව්වාක් මෙන් වෙනස් වෙන්න පටන් ගන්නවා. අලුත් වෙන්න පටන් ගන්නවා. අලුතෙන් සිතන්න පටන් ගන්නවා. අතුලාන්තේ වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම එතුමා අලුත් පුද්ගලයෙක් ඔබ තුල නිර්මාණය කරනු ලබනවා. මම ඔබව අරගෙන යන්නම් මේ දාවිද්ගේ කාරණේ චුට්ටක් බැහැරව ඊටම දරුණු පුද්ගලයෙක්ව සිටියා වූ බයිබලයේ අපිට පෙන්වන පොත් ගණනාවක් ලිව්වා වූ පවුල්තුමා ගැන. ඔහු සභාව නාස්ති කළා වූ, සභාව විනාශ කරන්න හැදුවා වූ, සභාවට පහර ගැසුවා වූ, සභාවේ මිනිස්සෙක්ව ඝාතනය කළා වූ පුද්ගලයෙක්ව සිටියා. ඔහු සාවුල් ලෙස පසුව පාවුල් වෙනු ලැබුවා. දැන් මේ පුද්ගලයා, එහෙම නැත්නම් අපි කියන මේ පවුල්තුමා කොහොමද ඔහුගේ ජීවිතේ වෙනස් වුනේ? ඔහු මාගේ දෙවියන් වහන්සේ කියන කාරණාව ඔහුගේ ජීවිතයට ඇතුළත් කරනු ලැබුවා. පිලිප්පි පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තියේ මෙසේ කතා කරනු ලබනවා. ඔබේ බයිබලයේ පෙරලා බලන්ට මාගේ ස්වාමෝ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ හැඳින ගැනීමේ උතුම්කම නිසා සියල්ල අලාභයයි සලකෙමි. උන්වහන්සේ නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව ඒවා කුණුවැයි සලකෙමි. එසේ කරන්නේ මම ක්‍රිස්තුස් වහන්සේ ලබා ගන්නා පිණිසත්ය. ආමෙන්. ඔබ ටිකක් බලන්න
මේ පදේ ආරම්භ වෙන විදිය මෙච්චර දරඬු තද සිතක් තිබුණු මේ පාවුල්තුමා ඔහුගේ ජීවිතේ වෙනස් වුණාට පසුව ඔහු කතා කරනු ලබනවා මාගේ ස්වාමී යේසුස් වහන්සේ මගේ. මම ඔබේ නැවතත් ඔබෙන් අහන ප්‍රශ්නයක්. ඔබ දෙවියන් වහන්සේ අදහනවද? ඔබ බෞතිස්ම ලැබලාද? ඔක්කොම හරි. ඔබ බයිබලයේ කියවනවද? නමුත් මම ඔබෙන් අහන ප්‍රශ්නය තමයි මේ දෙවියන් වහන්සේ මගේ කරගෙන තිබෙනවද? ඔබ කොයි රටක සිටියත්, කොයි පළාතක සිටියත්, ඈත ගම්මානයක ජීවත්ව සිටියත්, අර මා කලින් කතා කර දාවිත් මෙන් ඔහු වනාන්තරයේ සිටින අවස්ථාවෙත්, කවුරුත් නැතිව සිටින අවස්ථාවෙත් ඔහු මාගේ දෙවියන් වහන්සේ කියලා ඔහු ගීතිකා ලියනු ලැබුවා. ඔහු කතා කරනවා මගේ පර්වතය, මගේ ජයග්‍රහණය, මගේ එකම දෙවියන් වහන්සේ බව. අපිට මේ තත්ත්වයට එන්න පුළුවන්ද? ඔබ ටිකක් කල්පනා කරන්න. ඔබගේ ඔව් මම දෙවියන් වහන්සේ අදහනවා, විශ්වාස කරනවා. ඒක ඇත්ත. හැබැයි මම ඔබට කතා කරන්නේ ඒ කාරණාව නෙවෙයි. මේ දෙවියන් වහන්සේ මගේ කරගන්න. ඒ වගේම අපි දන්න බයිබල් වචනයක් තිබෙනවා පිලිපි 2:5. මේ පිලිපි 2:5 අලංකාරමත් කාරණාවක් ඔබ කටපාඩම් කර තිබෙනවා. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබුණා වූ සිතම නුඹලා තුල තිබේවා. දැන් මේක අපි කොපමණ දේශනාවලදී අහලා තිබෙනවද? කොච්චර දේශකයෝ අපිට දේශනා කර තිබෙනවද? කොච්චර ගුරුවරුන් අපිට උගන්වලා තිබෙනවද? ඉරිදා පාසලේ අපේ ගුරුවරුන් උගන්වලා තිබෙනවා. ඒ වගේම වැඩිහිටි පන්තියේ සබත් පාසල් ගුරුවරු, දේශකතුමා, දේවගැතිතුමා, ඒ වගේම අපි යන අධ්‍යයන පන්තියන් වල අපිට උගන්වලා තිබෙනවා. අපි මේක 100,000 වාරයක් අපි කියවලා තිබෙනවා. මේක කතා කරන ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබුණා වූ සිතම නුඹලා තුලත් තිබේවා. මම ඔබට කියනවා මේක ඕන තරම් දේශනා අහලා තිබෙන්න පුළුවන් මේ බයිබල් පදේ. හැබැයි මගේ දෙවියන් වහන්සේ කරගෙන නැත්නම් මේ ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඔබ තුල නැහැ. මගේ කරගෙන තිබෙනවා නම් පමණයි ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඔබ තුල තියෙන්න පටන් ගන්නෙ. වෙනස් වෙන්න පටන් ගන්නෙ. ඒක නැති අය ගැන අපිට පැහැදිලිව හොයාගන්න පුළුවන්. ආපහු වෙනත් දෙයක් බලන්න අවශ්‍ය නැහැ. මගේ කරගත්න හැම කෙනෙක්ගේ ජීවිතය තුළ දෙවියන් වහන්සේගේ මහත් කරුණාව හැසිරීම, ජීවිතේ වෙනස් වීම, අලුත් වීම, අලුත් කතාව, අලුත් වචනය, අලුත් ප්‍රකාශය, බලාපොරොත්තුව ගැන නිතර කතා කරනවා. ඔබ බලන්න මේ ගීතිකා මේ දාවිත් ලිව්වා වූ හැම ගීතිකාවකින්ම කතා කරන දේ තමයි ඔව් නිතර කියන දෙයක් තමයි මගේ එකම ගැලවීම, මගේ එකම පර්වතය, මගේ එකම බලාපොරොත්තුව, මගේ එකම ජයග්‍රහණය මාගේ දෙවියන් වහන්සේ කියන එක. ඌට ප්‍රශ්න ආවා, කරදර ආවා, දුක් පීඩාවන් ආවා, පවුල තුල ප්‍රශ්න ආවා, තමන්ගේ දරුවන් තුල ප්‍රශ්න ආවා, වනාන්තරේ ඉන්නකොට සතුන්ගේ ප්‍රශ්න තිබුණා. ඒ වගේම ඔව් රාජ්‍යකම් කරන කාලයට පැමිණුණා ඌ ආලේප කළාට පසුව හිටියා වූ කලින් රජතුමා ඌට පීඩා කරනු ලැබුවා. ඔව්ව මරන්න සෙව්වා. හැබැයි ඌ එක අවස්ථාවකවත් එක වචනකින්වත් සාවුල්ට කුමක්කෝ වරදක් කිව්වද? නෑ. ඔව් කියන්නේ මගේ දෙවියන් වහන්සේ මා සුරක්ෂිත කරනවා. ඔබ ටිකක් හිතලා බලන්න, ඔබ කල්පනා කර බලන්න මේ වචන ඉතා කෙතරම් බලවන්තව තිබෙනවද කියලා. කෙතරම් ආශිර්වාදමත්ව ඔබට අත්දකින්න තිබෙනවද කියලා. ඒ වගේම පිලිපි පොතේ 4:19. පිලිපි පොතේ 4:19. මේකේ කතා කරනු ලබනවා දෙවියන් වහන්සේට මිහිර සුවඳක් වූ ප්‍රියෝ ප්‍රසන්න පූජාවක් තිබේ. ඊට පස්සේ කතා කරනවා මාගේ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තමන්ගේ තේජසේ සම්පතේ ප්‍රකාරයට නුඹලාගේ සියලු හිඟකම් සම්පූර්ණ කරනසේක. අපි දන්නවා බොහොම අමාරු කාල යුගයක් මේක.
අපි දන්නවා ආදායමක් නැහැ. ජීවත් වෙන්න අමාරුයි. අපි දන්නවා මුළු රටම වසා තිබෙන්නේ. කුලි වැඩ කරන කෙනා එදා වේල හොයාගන්න මනුෂ්‍යයා බොහොම අමාරුවෙන් අපහසුතාවයෙන් යනවා. නමුත් ඔබ බලන්න මේ පවුල්තුමා කියන්නා වූ කාරණාවට එබිකම් කරලා දෙව් වචනේ දෙස ඔබ පොඩ්ඩක් බලන්න. මාගේ දෙවියන් වහන්සේ නැවත ඌ කතා කරනවා. මගේ දෙවියන් වහන්සේ කොහොමද වෙන්නේ? ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තමාගේ තේජසේ සම්පතේ ප්‍රකාරයට නුඹලාගේ සියලු හිඟකම් සම්පූර්ණ කරනසේ. සියලු හිඟකම් සම්පූර්ණ කරනවා. කවුද? මගේ දෙවියන් වහන්සේ. සමහර වෙලාවට අපි බලන් ඉන්නවා අහවල් ස්ථානින් ලැබෙයි. එහෙම නැත්නම් අහවල් සුබ සාධනෙන් ලැබෙයි. එහෙම නැත්නම් වෙනත් ස්ථානකින් අපිට 5000ක් ලැබෙයි. එහෙම නැත්නම් වෙනත් ස්ථානකින් අපිට කවුරු හරි බඩු මල්ලක් ගෙනල්ලා දෙයි. නමුත් පවුල්තුමා මේකක්වත් කතා කරන්නේ නැහනේ. ඔබ ටිකක් බලන්න මේ ගැන. මේ හිඟකම් සම්පූර්ණ කරන්නේ දෙවියන් වහන්සේ. ඒ කියන්නේ ඔබේ අතුලාන්තය තුල බලාපොරොත්තුවක් ඇතිවෙන්න අවශ්‍යව තිබෙනවා. මගේ දෙවියන් වහන්සේ කරගත්තොත් උන්වහන්සේ අපිට සපයනවා. කෙතරම් මනහර දෙයක්ද? කෙතරම් ආශ්චර්යමත් වූ දෙයක්ද? කෙතරම් බලවත් වූ දෙයක්ද? මේ කිතුරු ජීවිතේ ඔබ ගමන් කරන කාලය මොන අමාරුකම් මැදියේ ගියත් මගේ දෙවියන් වහන්සේ ඔබේ සියලු හිඟකම් සම්පූර්ණ කරනවා. උන්වහන්සේ කෙතරම් ඔබට ප්‍රේම කරනු ලබනවාද? අද මේ කාරණාවන් අද බයිබලයේ බොහෝ කාරණාවන් මට දවසේ දේශනා කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන්කම තිබෙනවා. නමුත් අද බොහෝ කිතුණුවන් දෙවියන් වහන්සේ අදහන උන්වහන්සේ විශ්වාස කරන බොහෝ අය මගේ කරගන්නට යන්නේ වෙනත් දේවල්. වෙනත් බොහෝ දේවල් තමයි මගේ කරගන්න යන්නේ. දවසේ පැය 24ක් අපිට ගෙවන්ට ඔබට මට අපි ඔක්කොටම තිබෙනවා. ඔබ ටිකක් කල්පනා කරගන්න බලන්න මගේ කරගත්තේ මොනවද කියලා. මගේ කරගත්තේ. සමහර වෙලාවට මගේ කරගන්න යන අවස්ථාවේ අර පවුල්තුමා කලින් කිව්වාක් මෙන් පිලිපි 3:8 බොහෝ දේවල් පාඩු වෙන්න පුළුවන්. අලාභයක් වෙයි මම සලකෙමි. අලාභ වෙන්න උණු අවස්ථා ඔබට රාශියක් ඇති. හැබැයි ඔබ කනගාටු වෙන්න එපා. මගේ දෙවියන් වහන්සේ ඔබ කරගෙන තිබෙනවා නම් උන්වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. ඒ වගේම අවසාන ලෙස මම ඔබට මේ කාරණාව ප්‍රකාශ කරන්න කැමැත්තෙන් සිටිනවා. ඒ තමයි පළමු තිමෝති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 6 සහ 7. ලත්පමණින් සතුටු වීම සමග භක්තිවන්තකම මහත් ලාභයක්ය. මක් නිසාද අප මේ ලෝකෙට කිසිවක් ගෙනාවේ නැත. එයින් අපිට කිසිවක් ගෙන යන්නටත් බැරිය. මේ පවුල්තුමා තිමෝති කියන යෞවන පාලකවරයාට දෙන අවවාදයක්. අපි මේ ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඒ ගැන අපි හිතන්න යන්නේ නැහැ. හැබැයි මේක කියනවා ලක්පමණින් සතුටු වීම සමග භක්තිවන්තකම මහත් ලාභයක්. භක්තිවන්තකම මහත් ලාභයක් වෙන්නේ මගේ දෙවියන් වහන්සේ කරගෙන තිබ්බොත් විතරයි. ඒ නිසා මේක කතා කරන කාරණාව තමයි අප කිසිවක් ගෙනාවේ නැහැ. ඔබ මේ ලෝකේ ලබා ගන්න හැම දෙයක්ම ඔබ අරගෙන යන්නේ නැහැ. මතක තබා ගන්න. ඔබ ගෙනාවෙත් නැහැ, ගෙන යනකොට අරගෙන යන්නෙත් නැහැ. එහෙනම් මොනවද ඔබ මේ අධෛර්යම තුල මේ විශ්වාසය තුල අරගෙන යන්නේ? ඔබ මගේ දෙවියන් වහන්සේ කරගෙන තිබෙනවා නම් එය පමණක් ඔබේ ජීවිත ගමනට එකතු වෙනු ලබනවා. එය පමණක් ඔබේ ආශිර්වාදයට එකතු වෙනු ලබනවා. උන්වහන්සේ කරගෙන තිබුණත් ඔබ මැරුණත් අද දවසේ හෝ හෙට හෝ තවත් මාසෙකින් හෝ වසර කිහිපයකින් හෝ ඔබ මෙලෙවින් සමුගත්තත් ඔබට බයක් නැහැ. එනම් මගේ දෙවියන් වහන්සේ කරගෙන තිබෙන නිසා. මේක ඉතාමත් වැදගත් කාරණාවක්. ඉතාමත් වැදගත්ම කාරණාවක්. ඔබ මේ ගැන මෙනෙහි කරන්නට. ඔබ ගීතාවලිය ඔබ කියවන අවස්ථාවේ එදාවිත් ලිව්වා වූ ගීතිකා දෙස බලන්න. විවිධ පුද්ගලයා විවිධ චරිත
ඔබ අධ්‍යයනය කර බලන්න. මගේ කරගත්ත හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ මගේ කරගෙන තිබෙනවා නම් ඒ කෙනා ජයග්‍රහණය ලැබලා තියෙනවා අනිවාර්යෙන්ම. බයිබලයේ බොහෝ කාරණාවන් තිබෙනවා. ඔබ දන්නවද යේසුස් වහන්සේත් අවසානයේ කියනවා මගේ මේ සෙනග කියලා. දෙවියන් වහන්සේත් කියනවා මගේ සෙනග මා විනාශ වෙනවට කැමති නෑ. ඔවුන් පශ්චාත්තාප වෙලා හැරිලා එනවට තමයි මා කැමති. මගේ සෙනග. එතුමා එසේ කියද්දී ඔබ එතුමා මාගේ කරගෙන තිබෙනවා. යේසුස් වහන්සේ මේ පොළොවට ආවේ ඔබ උදෙසා කුරුසයක පූජාවක් වුණේ උන්වහන්සේගේ රුධිරය වගුරනු ලැබුවේ ඔබව උන්වහන්සේගේ කරගන්නට. උන්වහන්සේගේ කරගන්න ඔබව. ඔබට බලාපොරොත්තුවක් දෙන්න. මේ පොළොව තුල විතරක් නෙමෙයි මතුලොව තුල එනම් සදාකාල ජීවනයේ තුලද ඔබට බලාපොරොත්තුවක් ලබා දෙන්න. මගේ දෑබර සහෝදරයා සහෝදරී දෑබර දුවේ පුතේ මේ පණිවිඩය අසාගෙන තිබෙන යම් කෙනෙක් සිටිනවා නම් ඒ කෙනා කොයි පළාතේ සිටියත් ඔබට මා කියනවා නැවත ඔබ සිතන්න මේ දෙවියන් වහන්සේ ඔබගේ කරගෙන තිබෙනවද? නැත්නම් ඔබ මොනවද ඔබේ කරගෙන තිබෙන්නේ? මගේ කරගෙන තිබෙන්නේ මොනවද? උරක් අය මගේ කරගන්න උත්සාහ කරනවා. අපි දකිනවා මේ නික්මයාව පොතේ 20 වෙනි පරිච්ඡේදයේ දස පනත දෙනකොට මෝසස් තුමා කතා කරනු ලබනවා. මගේ කරගන්න එපා මෙන්න මේ දේවල් කියලා. අනුන්ගේ දේවල්. නමුත් මා ඔබට කියනවා මේ පොළොවෙන් අපි යනකොට යමක් අරගෙන යන්නෙත් නැහැ. ගිනාවෙත් නැහැ. හැබැයි ඔබ මගේ දෙවියන් වහන්සේ කරගෙන තිබෙනවා නම් ඔබගේ දෙවියන් වහන්සේ කරගෙන තිබෙනවා නම් ඒ සෑය වෙනවා. මගේ ජීවමාන දෙවියන් වහන්සේ කරගන්නට. ඔබගේ ජීවිතේ වෙනස් කරගන්නට. ඔබේ ජීවිතය අලුත් කරගන්නට. උන්වහන්සේ කුරුසියක ජීවිතේ පූජා කරනු ලැබුවා. ඒ කුරුසියක ජීවිතේ පූජාව තුළින් ඔබට බලාපොරොත්තුවක් ලබා දෙනු ලැබුවා. ඒ බලාපොරොත්තුව මේ පොළොව තුල පමණක් නොව උන්වහන්සේගේ සදාකාල ජීවනයේ ලබන්ට ඔබ සුදුස්සෙක් භාවයට පරිවර්තනය කරනු ලැබුවා. අපි දන්නවා දේව වචනේ මගේ කියන වචනය මගේ දෙවියන් වහන්සේ කරගන්නවා වගේම උන්වහන්සේ ඔබව එතුමාගේ කරගත්තා. මේක ඔබ පැහැර හරින්න එපා. සැබවින්ම මේ මාසයේ මුල් සතිය වන මේ සතිය තුල රාත්‍රී භෝජනයේ සිහිපත් කරන උන්වහන්සේගේ කුරුසිය පූජාව සිහිපත් කරන උන්වහන්සේගේ රුධිරය ඔබ දෙසා වැගිරෙව්වා කියලා සිහිපත් කරන මේ දවස තුල මා ඔබෙන් ඉල්ලනවා විශේෂයෙන්ම ඔබගේ කරගන්න දෙවියන් වහන්සේ. ඔබ කියයි ඔව් මම කරගෙන තිබෙන්නේ නැහැ. මීට එහා ලොකු කාරණාවක් ඉතාමත් ගැඹුරු කාරණාවක් මම ඔබට කියන්නේ. ඒ ගැඹුරු කාරණාව ඔබ තේරුම් ගන්නට. දෙවියන් වහන්සේගේ දේව වචනේ කතා කරන බොහෝ දේවදාසයෝ ඒ කාරණාව අවබෝධ කරගෙන තිබුණා. මේ රාත්‍රී භෝජනයේ සිහිපත් කරන මේ දවසේ තුල උන්වහන්සේගේ වචනේ පළමු කොරින්ති පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 23 ඉඳලා ඔබ නිවසේ සිට රාත්‍රී භෝජනය ගන්න කෙනෙක් නම් ඔබට පුළුවන් ඒ කියවන්න. ස්වාමී යේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේ උන්වහන්සේ රොටි රැගෙන ස්තුති කොට කඩා මේක නුඹලා උදෙසා දෙන්නා වූ මාගේ ශරීරයයි. මහා සීකිරීම පිණිස මේක කරපල්ලාය කීසේක. එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානදී මේ කුසලාන මාගේ ලේ පිහිටවන අලුත් ගිවිසුමයි. යම් පමණවර නුඹලා මේන් බොන්නහුද එපමණවර මහා සීකිරීම පිණිස මේක කරපල්ලාය කීසේක. මක්නිසා දුඹලා යම් පමණ වරක් මේ රොටි කන්නහුද කුසලානෙන් බොන්නහුද එපමණ වරක් ස්වාමින් වහන්සේ එනතුරු දුබලා උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නහුය. උන්වහන්සේගේ ආශිර්වාදය නිරතුරුව ඔබ සමග වේවා. ස්වාමිනී ඔබ වහන්සේට බාර කරනවා ඒ සියලු අයට ආශිර්වාද කළ මැනව සහභාගී වුණු සියලු අයටද ඔබගේ මහත් සැපයීම ඔබ වහන්සේ ලැබුව මැනව අපි යාඥා කරනවා යේසුස් වහන්සේගේම නාමයෙන්.
මගේ 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 යේසුනි මගේ 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 යේසුනි යහපාත්‍ය බලවාත්‍ය යහපාත්‍ය බලවාත්‍ය මගේ 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 යේසුනි මගේ 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 යේසුනි පාපමකයි නව ජීවයගේ සුවයගෙන සැනසීමගෙන පාපමකයි නව ජීවයගේ මගේ 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 යේසුනි මගේ 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 යේසුනි සිතැවුල ඔබේ දැන් උසුලයි මගේ යේසුතුමා කඳුල ඔබේ සිතැවුල ඔබේ දැන් උසුලයි මගේ යේසුතුමා මගේ 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 යේසුනි මගේ 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 යේසුනි රජ ඔබමයි යේසුනි ඔබ මගේ රජමයි රජුන්ගේ රජ ඔබමයි යේසුනි ඔබ මගේ රජමයි මගේ 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 යේසුනි මගේ 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 යේසුනි මගේ 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 යේසුනි